අනේ ගෝන් ඉමාලු. බොටම් අප් පර්ස්පෙක්ටිව් එක කියන්නේ මේකයි. අපරාධ මං කිව්වේ ටික. ටොප් ඩවුන් දැන් අපි කියවනේ ටොප් ඩවුන් පර්ස්පෙක්ටිව් එකේදී මුල ඉඳන්ම බිස්නස් එකට ක්ලියර් අයිඩියා එකක් තියෙනවා කියලා ඔපරේෂන්ස් කරන්න අනිත් කට්ටිය කිව්වෙවත් නැහැ. එතකොට බොටම් අප් පර්ස්පෙක්ටිව් එකේදී වෙන්නේ එහෙම මුල ඉඳන් ක්ලියර් අයිඩියා එකක් නැහැ මේ දේ කරන්නේ කොහොමද එහෙම නැහැ. හැබැයි ඒගොල්ලෝ ඔපරේෂන්ස් කරනවා. ඔපරේෂන්ස් කරන එකෙන් ඒගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් හොඳ කියන්නේ අර ඩේ ටු ඩේ එක්ස්පීරියන්ස් එකක් වර්ක් ඇක්ටිවිටීස් කරලා එහෙම හම්බ වෙනවා. ඒකත් එක්ක ඒගොල්ලෝ සජෙස්ට් කරනවා අපි මේ විදිහට ඔපරේෂන්ස් කරා නම් හරි කියලා. අන්න එහෙම එකක්. මුලින් ඉඳන්ම කියන්නේ බිස්නස් එකට ක්ලියර් අයිඩියා එකක් මුලින් ඉඳන්ම ප්ලෑන් එකක් නැහැ. හැබැයි ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් වලින් ඒ දේවල්ම කරලා ලබන එක්ස්පීරියන්ස් එකෙන් ඒගොල්ලෝ සජෙස්ට් කරනවා ඊළඟ පාරේ නම් අපි මෙහෙම මේ වගේ ඔපරේෂන් එකක් කරන්න આવොත් මෙන්න මේ විදිහට කරමු කියලා. එක්සැම්පල් එකක් විදිහට අපි කිව්වොත් ගාමන්ට් ෆැක්ටරි එකකට ඕඩර් එකක් හම්බ වෙනවා. හරිද? දවස් දෙකක් ඇතුළත වගේ කරන්න කියලා. මේක අලුත් ඕඩර් එකක්. ඒගොල්ලන්ට ඒක කම්ප්ලීට් කරන්න ඕන. හැබැයි ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජි එක, ඒ කියන්නේ තියෙන ප්ලෑන් එකේ නැහැ මේක කොහොමද ෆුල්ෆිල් කරන්නේ, මේකට මොකද්ද යූස් කරන්න ඕන මෙතඩ්ස් එහෙම මුකුත් නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒ දේ කරනවා. ඒ කියන්නේ ඒ ඕඩර් එක බාරගෙන කරනවා. ඒකෙන් ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. එතකොට අන්න ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒගොල්ලෝ ඩෙවලොප් කරනවා ප්ලෑන් එක. මෙහෙම ඕඩර් එකක් ආවොත් අපි මේ විදිහට ඔපරේෂන්ස් කරනවා. අන්න ඒ වගේ එකක් තමයි බොටම් අප් පර්ස්පෙක්ටිව් කියන්නේ. එතකොට ආ පර්ස්පෙක්ටිව් 4 හරිද? තේරුණාද? තේරුණාද? පස් දෙනාටම තේරුණාද? හරි. ක්ෂණිකකට තේරුණාද? කවුද? කසුන්ට තේරුණාද? හරි. හරි හරි. ඒවා ලියුණාද? නැති. හරි. ඊපස්සේ මෙතන තියෙන්නේ how operations strategies are put together කොහොමද ඒකට එකතු වෙන්නේ කියලා. ඒක නිකන් වගේ තමයි ඉතින් මාත් බැලුවේ. මේ මාත් හිටිය හැටි ඔටෝ ලියුවේ නෝනේ. මගේත් මොකක් හරි අවුලක් අනිම. මේ සමහර ස්ලයිඩ්ස් කරාද මන්ද මට මතක නැහැ. මේකත් ඒ වගේ එකක් මං හිතන්නේ. එතකොට ඔපරේෂන් ස්ට්‍රැටජි එක කොහොමද මාකට් ප්ලේස් එකේ මොනවද අපේ ඉල්ලන්නේ කියන්නේ මාකට් එකෙන් අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන්නේ. හරිද? ඊට පස්සේ මගේ ඊට පස්සේ establish how well the operation perform versus its competitors කොහොමද අපේ operation performs ඒ කියන්නේ competitors ලගේ operation performs එක වගේ වෙනස් වෙන්නේ. අන්න ඒ වගේ දේ. ඊට පස්සේ identify what the operation need to do better. එහෙම දේවල් ටිකක් තියෙනවා. Identify how the operation could do these things better. Implement the strategy. කොහොමද operation strategy එකක් කරන්නේ කියලා තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන අපි කිව්වේ මේ රිසෝස් ගැන ඔපරේෂන් මෙන්න මේ ස්ට්‍රැටජි එක අපි කියවනේ ඔපරේෂන්ස් රිසෝස් පර්ස්පෙක්ටිව් කියලා. ඔපරේෂන් රිසෝස් පර්ස්පෙක්ටිව් ගත්තාම අපි කතා කරා ඔපරේෂන් රිසෝස් වලට අමතරවනේ කම්පිටන්සි කියන එක කතා කරා ඒ වගේම කේපබිලිටි අන්න ඒ වගේ දේවල් කතා කරා. ඒක මතකයිද අර මං කිව්වේ රිසෝස් ඒ වගේම රිසෝස් වලින් තමයි ඔපරේෂන් කම්පිටන්සි වලට යන්නේ. ඊට පස්සේ ඒකෙන් තමයි කේපබිලිටි එකක් අචීව් කරගෙන යන්නේ එහෙම දෙයක්. ඒතර මේ තියෙන්නේ ඒක කම්පිටිටිව් ප්‍රයොරිටිස් ඔපරේෂන්ස් performance objectives ඒ වගේ දෙයක්. ඒතර දැන් capability එකක් කියලා කියන්නේ that the operation function can develop in order to give a company a competitive advantage in its market. ඒ කියන්නේ අපි capability එකක් ඔයාගේ organisation එකට ඔයාගේ functions වලට capabilities තියෙනවා නම් එහෙනම් ඔයාට පුළුවන් market එක ඇතුලේ competitive advantage එක. කියන්නේ අර ඔයාගේ competitors වලට වඩා ඔයාට ටිකක් ඒක වාසි වගේ capable නම් ඔයාට හොඳ employees ලා ඉන්නවා නම් අන්න ඒ වගේ අර capabilities කියන එක. A criterion against which to evaluate the performance of operation. There are considered to be 5 possible operation performance objectives. ඊට පස්සේ තියෙනවා මේ කියන possible ඒ කියන්නේ නැත්නම් operation performance objectives පහක් තියෙනවා කියලා තමයි
cost, quality, speed, dependability and flexibility. එතකොට ඊළඟ slide එකක කියලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ මෙහෙම දෙයක්. මෙතන දැන් තියෙනවා 5 key priorities කියලා. දැන් ඕනම organisation එකක් වුණොත් අපිට මොකක් හරි product එකක් හද අපේ cost එක කොහොමද නේ? cost එකයි price එකයි දෙකම එකක් වගේ. මොකද අපි cost එක වැඩි cost එකක් නම් අපිට වැඩි cost එකක් ගියොත් අපි අනිවාර්යෙන් high price එකක් මේව කරනනේ. cost එක අඩුයි නම් අපිට low price එකක් අය කරන්න පුළුවන්. ඒ වගේ. ඊට පස්සේ product එකේ quality එක ඒ වගේම අපේ speed එක, time එක, ඊට පස්සේ dependability, flexibility අන්න ඒ වගේ දේවල්. එතකොට මේකේ කියන්නේ මෙහෙම දෙයක්. දැන් organisation එකක් වුණාම මේ ප්‍රයොරිටිස් කියන්නේ මේ පහම එකපාර යටත්පත් කරගන්න බෑ. මොකද මේකේ තියෙන අර contradictory effect එකක් වගේ. ඒ නිසා මේ තියෙන by excelling is one or few of these capabilities a company can become a winner in its marketplace. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කම්පැනි එකක් එක්කෝ මේ ප්‍රයොරිටිස් පහෙන් එක්කෝ එකක් නැත්නම් ඒකත් එක්ක යන තව එකක් ඒ වගේ අර ගැළපෙන විදිහට මැච් කරලා මේව කරොත් එයාට වින් කරන්න පුළුවන්ලු. නැතුව මේ පහම එකපාර ගන්න බෑ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ ඔයාගේ කම්පැනි එක හදන්නේ low cost product. එතකොට ඔයා බලන්න ඔයා priority එක දෙන්නේ කොහෙටද? cost පැත්තට. ඔයාට ඕන කොහොම හරි අඩු පිරිවැයෙන් නිෂ්පාදනය කරන්න. එතකොට මොකද්ද වෙන්නේ? ඔයාගේ quality එක සමහර විට අඩු වෙන්න පුළුවන්. එතකොට ඔයාට quality එක high quality එකකට යන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ දෙකම එකපාර මේව කරන්න බෑ. අන්න ඒ වගේ. එතකොට ඔය කියන time එකත් එක්ක match වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අර අපිට එතකොට organisation එකක් විදිහට මේ priorities පහටම යන්න බෑ. ඔයා එක දෙයක් බලන්න ඕනේ. එක price එක නැත්නම් quality එක time එක ඒ වගේ එක දෙයක් බලන්න ඕනේ. හැබැයි අනිත් අතට හැම්පිටිම අමතක කරන්න බෑ. ඒව දිහා බලන්න ඕන. ඒතර ඒක තමයි උතන competitive priorities කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතන දීලා තියෙනවා competitive priorities විදිහට මේ තියෙන අර priorities පහ cost, speed, quality, flexibility, dependability නේ. ඒතර උතන විස්තර කරලා තියෙනවා දැන් අපි බලන්න ඕන minimum cost එකක්ද maximum cost එකක්ද නේ. ඊට පස්සේ අපේ තියෙන dependability එක. dependability කියලා කියන්නේ කොච්චර reliableද කොච්චර විශ්වාසවන්තද කියන එක. ඒ වගේම තමයි flexibility කියලා කියන්නේ අපිට අපේ දැන් ඉන්න විදිහත් එක්ක අපිට කොච්චර හොඳට change වෙන්න පුළුවන්ද ability to change කියන එක. ඒ වගේම quality එක quality එකේදී බලන්නේ අපේ කොච්චර error free product errors නැතුව අපිට product එක ගන්න පුළුවන්ද කියන එක. ස්පීඩ් කියන එක ගොඩක් වෙලාවට සර්විස් එකකදී වගේ කොච්චර ඉක්මනට අපිට fast deliver කරන්න පුළුවන්ද අන්න ඒ වගේ දෙයක් quick delivery ඒක තමයි තියෙන්නේ. එතකොට ඔතන තියෙන්නේ competitive priorities කියලා මොකද්ද කියලා තියෙන්නේ ඉතින්. ෆ්ලෙක්සිබිලිටි කියලා මෙතන තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන අලුත් ප්‍රොඩක්ට් අලුත් ටෙක්නොලොජිස් එම්ප්ලොයි ඒ වගේ ෆ්ලෙක්සිබල් ගතියක් තියෙන්න ඕන. මෙතන තියෙනවා trade off කියලා. trade off කියන ඔයාලට තෝරගන්න වෙනවා. මේ තියෙන්නේ the concept based on the premise that it is impossible to excel simultaneously at all aspect of operations. මේ කියන්නේ දැන් අපි පහක් කතා කරානේ මේ පහම ඔයාලට simultaneously achieve කරන්න බෑ. simultaneously කියන්නේ එකපාර ඔයාලට මේ පහම priority එක දෙන්න බෑ. අර මොකද අර අපි කියන්නේ contradictory effect එකක් තියෙන කියලානේ. ඔයා cost එක focus කරොත් ඉතින් ඔයාලට සමහරවිට quality එක නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ. එතකොට ඕගනයිසේෂන් එකක් ඒ වගේ කියන්නේ එක ස්ට්‍රැටජි එකක් නැත්නම් අපි කියන එක මොකක් හරි දෙයකට එක විදිහකට ප්‍රයොරිටි එක දුන්නොත් එක්ක කොස්ට් එකට නැත්නම් ක්වොලිටි එකට නැත්නම් ස්පීඩ් එකටනේ අන්න ඒ වගේ එක දෙයකට ප්‍රයොරිටි එක දීලා වැඩ කරොත් ඒගොල්ලන්ට කියන්නේ සක්සස් වෙන්න පුළුවන්. හැබැයි අනිත් ඔපරේෂනල් ප්‍රයොරිටිස් හතර තියෙනවනේ නේ. අන්න ඒ විදිහත් කන්සිඩර් කරලා බලන්න ඕන. ඒක එතන කියනවා. එතකොට අපි එතකොට මේ ප්‍රයොරිටිස් පහ ගැන පොඩ්ඩක් නිකන් විස්තර කරොත් කම්පියුටර් ප්‍රයොරිටිස් ටික විස්තර කරෝතින් පළවෙනි එක අපේ තියෙනවා ප්‍රයිස් නැත්නම් කොස්ට් කියන එක. එතකොට අපි පුළුවන් තරම් අපේ කොස්ට් එක මැනේජ් කරන්න ඕන. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ කොස්ට් එක අඩුයි නම් ඒ කියන්නේ ප්‍රයිස් එකත් අඩුයි. එහෙම වුණොත් අපිට අනිවාර්යයෙන්ම අපිට කස්ටමර්ස්ලා ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් නේ. හැබැයි අපි දන්නවා අපි කොස්ට් එක අඩු කරනවා කියලා කියන්නේ මොකද? අපි ප්‍රොඩක්ට් එක කොස්ට් එක අඩුයි කියලා කියන්නේ සමහරලාට මැටීරියල් වල ක්වොලිටි එක අඩු වෙන ප්‍රොඩක්ට් එකේ තියෙන ෆීචර්ස් අඩු වෙන්න පුළුවන්. ඒ වගේ ඔයා සාමාන්‍යයෙන් කොස්ට් එක ફોකස් කරොත් සමහරලාට ඔයාගේ ප්‍රොඩක්ට් ඇවිල්ලා ගොඩක් වෙලාවට
බේසික් ප්‍රොඩක්ට් නැතුව සුපීරියම් ප්‍රොඩක්ට් එකක් කර ගොඩාක් ෆීචර්ස් තියෙන හොඳම ප්‍රොඩක්ට් එකක් නෙමෙයි සමහරලාට බේසික් ප්‍රොඩක්ට් එකක් තමයි එන්නේ එළියට. ඊට පස්සේ ඔය ක්වොලිටි එක ફોකස් කරොත් ඔයා දන්නවා ඔයාගේ ප්‍රොඩක්ට් එක මාරම හයි ක්වොලිටි එකක් තියෙනවානේ හයි ටෙක්නොලොජි එක යූස් කරලා හදලා තියෙන්නේ. ඒ වගේම ගොඩාක් ෆීචර්ස් තියෙනවා. අන්න ඒ වගේ. එතකොට ආ ගොඩාක් ක්වොලිටි එක පැත්තට ගියොත් මොකද්ද වෙන්නේ? ඔයාගේ අර කොස්ට් එක ફોකස් කරන්න බෑ. මොකද හයි කොස්ට් එකක් යනවා අනිවාර්යෙන්. ඊට පස්සේ එතකොට ඔයාට චූස් කරන්න පුළුවන් ඔයාගේ මාකට් පොසිෂන් එකත් එක්ක ඔයා මාකට් එකේ ඉන්න තැනත් එක්ක ඔයාට බලන්න පුළුවන් මම යන්නේ කොස්ට් එක පැත්තෙන් යනවද නැත්නම් ක්වොලිටි එක පැත්තෙන් යනවද අන්න ඒවා. ඊට පස්සේ ටයිම් නැත්නම් ස්පීඩ් කියලා කියන්නේ do things fast. ඒ කියන්නේ මෙහෙම දෙයක්. අපි හිතනකොට නිකන් ඔයා ඩිලිවරි සර්විස් එකක් කරනවා නැත්නම් කුරියර් සර්විස් එකක් කරනවා කියලා. එහෙනම් ඔයාගේ මේන්ලි බලන්නේ මොකද? ඔයාගේ ප්‍රයොරිටි එක කොයි වෙලාවෙත් දෙන්නේ මොකද? ස්පීඩ් එකට. ඔයාට කොච්චර ෆාස්ටස් ඩිලිවරි කරන්න පුළුවන්ද නැත්නම් ක්වික් ඩිලිවරි කරන්න පුළුවන්ද කියන එක ඔපරේෂන්ස් හැමතිස්සෙම ඩිසයින් කරන්නේ ඔයාගේ ඩිලිවරි එකත් එක්ක නැත්නම් ඔයාගේ ස්පීඩ් එකත් එක්ක. එතකොට දැන් ඔයා හිතන්නකෝ ස්පීඩ් එක මේන්ලි ෆෝකස් කරනවා කියලා. ඔයා ස්පීඩ් එක ගොඩක් ෆෝකස් කරනවා නම් එහෙනම් ඔයාගේ කොස්ට් එකත් වැඩි වෙන්න පුළුවන්. කොස්ට් එක ගොඩක් කියලා යන පාර. ඒකයි කිව්වේ මේ ඔක්කොම එකපාර අචීව් කරන්න බෑ. ඔයා එකකට ප්‍රයොරිටි එක දෙනවා නම් අනිත් එක අනිවාර්යෙන් සාමාන්‍යයෙන් අඩු වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් ඉතින් ඩිපෙන්ඩබිලිටි කියන එක do things on time. ඩිපෙන්ඩබිලිටි කියන්නේ fastly ඒ කියන්නේ අර ගොඩක් ස්පීඩ් එකෙන් කරනවා කියන එක නෙමෙයි on time වැඩේ කරනවා කියන එක. කස්ටමර්ට මොකක් හරි පොරොන්දුවක් වුණා නම් මේ වෙද්දි මම මේ දවස් වෙද්දි මේක තමයි ඩෙඩ්ලයින් එක මේ මෙදා වෙද්දි ඔයාලට වැඩේ කරලා ඉවර කරනවා කියලා අන්න ඒක ඒ විදිහට කරන්න ඕන. on time එයාට ඒක කරලා දෙන්න ඕන. ඩිපෙන්ඩබිලිටි කියන්නේ reliable කියන එක. not the fastest. වේගෙන් කරනවා කියන එක නෙමෙයි ඩෙඩ්ලයින් එකට ඒ on time වැඩේ කරනවා කියන එක. ඊට පස්සේ ෆ්ලෙක්සිබිලිටි කියන්නේ able to change what you do. කරන දේත් එක්ක මොකක් හරිම වෙනසක් වුණොත් ඔයාට ලේසියෙන්ම මාකට් එකේ තියෙන දේවල් එක්ක නැත්නම් කස්ටමර් ප්‍රිෆරන්ස් අනුව ඔයාට ඔයාගේ ඔපරේෂන්ස් ඒ දේවල් වෙනස් කරන්න හැකියාව තියෙනවා. ෆ්ලෙක්සිබල් ගතිය වැඩි වෙන්න ඕන. සමහර ලාට ඔයාගේ ෆ්ලෙක්සිබිලිටි එක වැඩි වෙද්දි ආපහු කොස්ට් එක වැඩි වෙන්න පුළුවන්. අර ඒ වගේ අර හැමතිස්සෙම කියන්නේ එක දෙයක් තෝරගනිද්දී අනිත් දේ ටිකක් අහිමි වෙනවා වගේ. ඒකයි එතන ට්‍රේඩ් ඔෆ් කියලා තියෙන්නේ. හරි. එතකොට මේ ස්ලයිඩ් එකෙන් පෙන්නලා තියෙන්නේ මේ ස්පයිඩර් එකක් මොකක් හරි. ඒ කියන්නේ මේකේ පෙන්නලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි මේක ගත්තොත් ඉතින් දැන් අපිට පේනවා රතු පාටින් පෙන්නලා තියෙන අපේ කම්පිටිටර්. ඒ වගේම තමයි අපේ කම්පැනි එක තමයි මේ පාටින් නිකන් කහ පාට වගේ පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ නිල් පාටින් තමයි අපේ රික්වයර්ඩ් පර්ෆෝමන්ස් පෙන්නලා තියෙන්නේ. එතකොට අපි මේක ගත්තොත් අපිට පේනවා මේ අර පහක් තියෙන ස්පීඩ් එක තියෙනවා, ඒ වගේම කොස්ට් එක තියෙනවා, ඩිපෙන්ඩබිලිටි, ෆ්ලෙක්සිබිලිටි, ක්වොලිටි එක තියෙනවා. දැන් මේ නිල් පාටින් පෙන්නලා තියෙන්නේ මේ ප්‍රමාණයට කොස්ට් එක තිබ්බොත් ඇති මේ ප්‍රමාණයට ස්පීඩ් එක මේ ප්‍රමාණයට ක්වොලිටි එක මේ ප්‍රමාණයට ෆ්ලෙක්සිබිලිටි එක මේ ප්‍රමාණයට ඩිපෙන්ඩබිලිටි එක. දැන් අපි අපේ කම්පැනි එක පැත්තට ගියොත් අපේ කම්පැනි එක ප්‍රයොරිටි එක දීලා තියෙන්නේ කොතෙන්ටද? අපේ කම්පැනි එක ප්‍රයොරිටි එක දීලා තියෙන්නේ කොතෙන්ටද? කාට හරි කියන්න පුළුවන්ද? අපේ කම්පැනි එක දේවල් දෙකකට ප්‍රයොරිටි එක දීලා තියෙනවා මේ පහෙන්. කවුරු හරි කියන්න බලන්න. කියනවාද? නිල් පාට එකෙන් පෙන්නලා තියෙන රික්වයර්ඩ් ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණය අපේ කම්පැනි එක මේ පහෙන් දේවල් දෙකකට ප්‍රයොරිටි එක දීලා තියෙනවා. ඒ මොනවටද? එක්කෙනෙක් කිව්වා ඔව් අපේ කම්පැනි එක ප්‍රයොරිටි එක දීලා තියෙනවා කොස්ට් වලට. ඒ වගේම තමයි ඩිපෙන්ඩබිලිටි කියන එකටත් එයා ප්‍රයොරිටි එක දීලා තියෙනවා. මෙතනට මෙනිකන් ඇවිත් තියෙනනේ. ඊට පස්සේ අපි අපේ කම්පිටිටර් ගත්තොත් කම්පිටිටර් ප්‍රයොරිටි එක දීලා තියෙන්නේ කොහෙටද බලන්න. කම්පිටිටර්ගේ රතු පාට නිල් පාටට එහා පැත්තෙන් ස්පීඩ් එකටනේ. ස්පීඩ් එකට ගිහින් තියෙනවා. ඒ වගේම තමයි ෆ්ලෙක්සිබිලිටි එක පැත්ත ගැනත් හිතලා තියෙනවා. ඉතින් හිතලා තියෙනවා කොස්ට් එක පැත්තයි ඩිපෙන්ඩබිලිටි එක පැත්තයි. ඒතර
හරි. ඒතර ඒකේ අවුලක් නෑනේ නේ කාටවත් තේරුන්නේ නැත්තේ නෑනේ ඒක. මෙන්න මේක යන්න එහෙනම් හරි ඊට පස්සේ තියෙනවා තව දෙකක්. අ ඒ තමයි order qualifiers and order winners කියන එක. ඒ කියන්නේ මෙහෙම දෙයක්. order qualifiers කියලා කියන්නේ characteristic that customer perceive as minimum standard of acceptability. uh, to be considered as a potential for purchase. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මොකක් හරි සර්විස් එකක් මිලදී ගන්න ආවහම එයා පොටෙන්ෂල් කස්ටමර් කෙනෙක් වගේනේ. එතකොට ඒ වෙලාවේදී එයා බලනවා අඩුම ගානේ මෙන්න මේ කැරක්ටරිස්ටික්ස් ටික. අඩුම ගානේ මේ ටික තියෙනවා නම් මට මේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. මං හොයන විදිහට. අන්න ඒක තමයි order qualifiers කියලා කියන්නේ. හරිද? order winners කියලා කියන්නේ characteristics of an organization's goods and services that cause it to be perceived as better than the competition. ඒ කියන්නේ දැන් අර මං කිව්ව ඉස්සෙල්ලාම කස්ටමර් ප්‍රොඩක්ට් එක ගත්තේ නැහැ තාම. එයා ගනිද්දි බලනවා මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕන කියලා. ඒතර ඕඩර් විනර්ස් කියලා කියන්නේ ඔයා ඕඩර් එක වින් කරනවා. ඔයාගේ කම්පැනි එක ඕඩර් එක වින් කරනවා. ඒ කියන්නේ අර කම්පිටිෂන් නැත්නම් ඔයාගේ කම්පිටිටර්ගේ ප්‍රොඩක්ට් එකට වඩා ඔයාගේ ප්‍රොඩක්ට් එක හොඳ වෙන මොනවා හරි ගති ලක්ෂණ මොනවා හරි ඔයාගේ ගුඩ් එකේ සර්විස් එකේ තියෙන කැරක්ටරිස්ටික් එක. ඒතර මම එක එක්සැම්පල් එකකින් කියන්නම්. දැන් ඔයා කාර් එකක් වගේ ගන්න යනවා. හරිද? කාර් එකක් ගන්න ගියාට පස්සේ ඔයාලට කාර් අපි හිතමු 2ක් 3ක් නෑ. අපි හිතමු ඔයාලට කාර් 5ක් වගේ තියෙනවා කියලා. ඒතර ওই කාර් පහේම තියෙනවා ඔයා ගිහින් බලන කැරක්ටරිස්ටික්ස් ටික තමයි ඔයා බලනවා කොහොමද මේ කාර් එක ප්‍රයිස් එක බලනවා. ඒතර පස්සේ ඒකේ ෂේප් එක හරි මොකක් හරි බලන ඊට පස්සේ කොච්චර කිලෝමීටර් ගාණක් දුවලාද නේ. අන්න ඒ වගේ දේවල් 3ක් අපි හිතමු බලලාද කියලා. තව ඕනනම් මොකක් හරි එන්ජින් එක හරි මොනවා හරි වගේ දේවල් 4ක් 5ක් බලනවා. ওই පහම ওই කාර් පහේම එක විදිහට තියෙනවා. එතකොට ඒව තමයි ඕඩර් ක්වොලිෆයර්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් ඒ ප්‍රොඩක්ට් එක නැත්නම් සර්විස් එක ගනිද්දී එයා බලනවා මෙන්න මේව තමයි මිනිමම් ස්ටෑන්ඩඩ් එක. මෙන්න මේව තමයි මට මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න අවශ්‍ය කරන අර සාධක ටික. ඕඩර් විනර්ස් කියලා කියන්නේ ওই පහෙන් එක කාර් එකක තියෙනවා විශේෂ ලක්ෂණයක්. ඒකේ මොකක් හරි වොරන්ටි එකක් වගේ වොරන්ටි එකක් නැත්නම් මොකක් හරි සේෆ්ටි ගතිය වැඩි මොකක් හරි මොහොම එක ලක්ෂණයක් තියෙනවා. අන්න ඒ ලක්ෂණය නිසා කස්ටමර් ඒ කාර් එක ගන්නවා. එතකොට ඕඩර් එක වින් කරේ අන්න ඒ කාර් එක නැත්නම් ඒ කම්පැනි එක. ඒක තමයි ඕඩර් විනර්ස් කියලා කියන්නේ. ඕඩර් ක්වොලිෆයර්ස් and ඕඩර් විනර්ස්. එතකොට ඒක තියෙනවා. ඊට පස්සේ the four stages of the process of operation strategy. operation strategy එකේ stages 4ක් තියෙනවා. ඒ තමයි අපි මුලින්ම operation strategy එක formulate කරන්න ඕන. ඊට පස්සේ තමයි අපි ඒක implement කරන්නේ. implement කරලා ඊට පස්සේ අපි ඒක නිතරම monitor කරන්න ඕන. monitor කරලා අපි ඒක control කරන්න ඕනේ. ඒක තමයි stages 4 ඉතින්. formulation ඒ වගේම implementation, monitoring, control එක තියෙනවා. පස්සේ මෙන්න මේ ස්ලයිඩ් එක මෙන්න මේකයි අනේ මම සර් කරේ නැද්ද කියලා මගේ එකේ මුකුත් නෝට් එකක් කිසිම දෙයක් නැහැ. අ මේකේ නම් තියෙන නිකන් මගේ කිසි දෙයක් නැහැ. The strategic role of the operations function. ඒ කියන්නේ operation function එකේ role එක ගත්තාම operation strategy එකේ තියෙන attributes 3ක් තියෙනවා. මේ තියෙන key attributes තුන implementing, supporting and driving කියන එක. එතකොට ඒක අර කොහොමද ඒක දැන් කියන්නේ මේ operation strategy එකේ තියෙන මේ attribute එක කොහොමද operations වලට contribute කරන operation වලට දායක වෙන්නේ වගේ එකක් තමයි උතන තියෙන්නේ. ඒතර ඉම්ප්ලිමන්ට් දැන් අපි ඔපරේෂන් ස්ට්‍රැටජි එක ඉම්ප්ලිමන්ට් කරෝතින් ඒකෙන් ඔපරේෂන් ෆන්ක්ෂන් එකේ තියෙන ඩිපෙන්ඩබල් ගතිය ඒ වගේම තමයි ඔපරේෂනලයිස් ස්ට්‍රැටජි එක ඒ වගේම තමයි ඒ කියන්නේ ස්ට්‍රැටජි එකෙන් එක්ස්ප්ලেইন කරනවා. අන්න ඒ වගේ දෙයක්. එතකොටම ඔපරේෂන් ෆන්ක්ෂන් එක ඇප්‍රොප්‍රියේට් වෙන්න ඕනේ. බිස්නස් එකට නේ අනිත් දේවල්ට ඇප්‍රොප්‍රියේට් වෙන්න ඕනේ. ඒ වගේම අන්ඩර්ස්ටෑන්ඩ් ස්ට්‍රැටජි එකක් ඒ වගේම තමයි ඩිසිෂන් මේකර්ස්ලට ඩිසිෂන් එක ගනිද්දී ඒකට කන්ට්‍රිබියුෂන් එකක් දෙන්න ඕනේ. ඩ්‍රයිවිං කිව්වහම මම හිතන්නේ නිකම්ම ස්ට්‍රැටජි එක තිබිලා හරියන්නේ නැහැ. ඒක ඉනෝවේෂන් ගතියක් ටිකක් ක්‍රියේටිවිටි යන්නේ ඒ වගේ දේවල් තියෙන්න ඕන. ස්ට්‍රැටජි එකට මේන්ලි ෆවුන්ඩේෂන් එක ප්‍රොවයිඩ් කරන්නේ මේකෙන්. ඒක තමයි උතන තියෙන්නේ. ඊට පස්සේ මේ රූපෙත් තියෙන ඒකම වෙන්න ඕන. The four stages of operations contribution. stages 4ක් වගේ දීලා තියෙනවා. එතකොට අර තුන ආපහු දීලා තියෙන implement strategy, supportive strategy, driving strategy ඒ ටික දීලා තියෙනවා. stages of operations contribution. එතකොට ඒ ටික එහෙම දීලා තියෙනවා. ඒකේ මාත් මුකුත් ලියාගෙන නැහැ ඇත්තටම.
හරි එහෙනම් එච්චරයි. ඒතර අපි කතා කරා ඔපරේෂන්ස් කියන්නේ ඔපරේෂනල් කියන්නේ දෙකක්. ඊට පස්සේ ස්ට්‍රැටජි එක කියන්නේ මොකද්ද? ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් කිව්වා. ඒකේ අපේ ඩිරෙක්ෂන් එකේ ස්කෝප් එක තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි ලෙවල්ස් තුනක් කතා කරා. කෝපරේට්, ඒ වගේම බිස්නස්, ඒ වගේම ෆන්ක්ෂන්. අපි කතා කරන ඔපරේෂන් ස්ට්‍රැටජි එක ඇවිල්ලා මේ කියන ෆන්ක්ෂන් ස්ට්‍රැටජිස් වලට තමයි වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඔපරේෂන් ස්ට්‍රැටජි එක කතා කරා. ඔපරේෂන් ස්ට්‍රැටජි එක කියන්නේ අප්‍රෝච් එකක්. ඒක කන්සිස්ටන්ට් ඇතුළත් වෙන්නේ බිස්නස් ස්ට්‍රැටජි එක ඇතුලේ. ඒකෙදි වෙන්නේ අපේ ඔපරේෂන්ස් ෆන්ක්ෂන් එකට අදාළ එකයි අන්ත මේ තුනම අපිට වෙන්නේ මොකක්ද? ෆන්ක්ෂන් ස්ට්‍රැටජිස් වලට හැම ෆන්ක්ෂන් ස්ට්‍රැටජි එකේ හැම ඒ ෆන්ක්ෂන් එක හරි අපි කිව්වා රිලේෂන්ෂිප් එක ගත්තාමනේ මොකද්ද කරන්නේ ෆන්ක්ෂන් ස්ට්‍රැටජි එකකින් හැමතිස්සෙම කරන්නේ මේන් බිස්නස් ස්ට්‍රැටජි එකට සපෝට් එකක් දෙන එක කියලා. එහෙම කිව්වා. ඊපස්සේ අර මොඩල් එක අපව කතා කරේ නෑනේ. ඊට පස්සේ ඔපරේෂන් ස්ට්‍රැටජි එකේ රෝල් එක කතා කරා. ඒ කියන්නේ අර ඔපරේෂන් ෆන්ක්ෂන් එකට අදාළව ඩිසයින් කරන එකයි මැනේජ්මන්ට් ඒ දේවල් ටික ඒ වගේම ඔපරේෂන් ෆන්ක්ෂන් එකයි ඒ වගේම මේන් බිස්නස් ස්ට්‍රැටජි එකයි අතර ලින්ක් එක වගේ හදන්නේ අපි කිව්වා ඔපරේෂන් ස්ට්‍රැටජි එකෙන් කියලානේ. රිසෝසස් කොහොමද ඇලොකේට් කරන්නේ කියන එක ගැන හොඳ ගයිඩ්ලයින් එකක් දෙනවා. ඊට පස්සේ මෙන්න මේ තුන ඉම්ප්ලිමන්ටින් සපෝටින් ඩ්‍රයිවිං කියන එක. ඊට පස්සේ essential characteristic කතා කරා appropriate comprehensive කියන්නේ detailed වෙන්න ඕන coherent කියන්නේ අර තියෙන factors ටික ඔක්කොම fit together වෙන්න ඕනනේ consistent කිව්වහම අපි කිව්වා ඔය කියන operation strategy එක අර ගොඩාක් වෙනස් වෙන්න බෑ adjustment තියෙන්න පුළුවන් හැබැයි ගොඩක් අර ටික කාලයක් එක විදිහට තියෙනවා appropriate කියලාදී කිව්වා අපි මේ operation strategy එක අපේ industry එකට අපේ business එකට ඒ වගේම time to time ඒවා appropriate වෙන්න ඕන ගානට match වෙන්න ඕන ඊට පස්සේ පර්ස්පෙක්ටිව් 4 කිව්වනේ টොප් ඩවුන් පර්ස්පෙක්ටිව් එක ඒ වගේම බොටම් අප් පර්ස්පෙක්ටිව් මාකට් රික්වයර්මන්ට් ඒ වගේම ඔපරේෂන් රිසෝස් පර්ස්පෙක්ටිව් ඊට පස්සේ මේ ස්ලයිඩ් වලින් කතා කරා අපි ඒ කියන්නේ කොහොමද ඔපරේෂන් රිසෝස් ඒ වගේම කම්පිටන්සි එක කේපබිලිටිස් ඒ දේවල් ප්‍රයොරිටිස් පහක් කතා කරා ඒ පහම අපි එකපාර අචීව් කරගන්න බෑ කිව්වා එක ප්‍රයොරිටි එකක් අත්පත් කරගන්න අනිත් එක යනවා කියන්නේ අර අනිත් එක අත්හරින්න වගේ වෙනවා ට්‍රේඩ් ඔෆ් එකක් තියෙනවා එතන ඒක කිව්වා ඊට පස්සේ මේක කතා කරා ඕඩර් ක්වොලිෆයර්ස් ඇන්ඩ් ඕඩර් විනර්ස් මේකේ අවුලක් තියෙද මම මේ අර අන්තිමේටම කිව්ව එක ඕඩර් ක්වොලිෆයර්ස් ඇන්ඩ් ඕඩර් විනර්ස් කියන එක තේරුණානේ නේ තේරුණාද සද්ද ඇහෙන්නේ නැද්ද මම මයික් එක ඔන් කරලානේ තියෙන්නේ හරි ඊට පස්සේ අන්තිමේටම කිව්වා four stages of the process of operation strategy operation strategy එක ගත්තාම stages අපි ගියා operation strategy එක අපි මුලින්ම formulate කරන්න ඕනේ ඊට පස්සේ අපි ඒක implement කරන්න ඕන monitor කරන්න ඕන අන්තිමේටම control කරන්න ඕන ඕක තමයි කිව්වේ එතකොට ඉවරයි හරි ප්‍රශ්න තියද සම්පූර්ණ පාඩමෙම මොකක් හරි ප්‍රශ්නයක්
මේව නම් එච්චර මටත් මාත් දන්නේ නැහැ. නිකන් වගේ තියෙන්නේ. ම්ම්. තියද? ප්‍රශ්න තියද? අන්තිම එක අවුල් අන්තිම එක මොකක්ද අන්තිමට? මේකද? මේ order qualifiers and order winners කියන එකද? අවුල්. order qualifiers කියලා කියන්නේ අන්තිම එක ඒක ඉතින් නිකන් වචන හතරක් විතරයි තියෙන්නේ. මේකද? implementing මේකනේ operation strategy formulation ඒකද? ඒක ඉතින් ඒ විස්තරයක් මොකුත් නැහැ නිකන් operation strategy process එකේ තියෙන stages හතර අපි මුලින්ම operation strategy එක formulate කරන හදනවා වගේ ඊට පස්සේ ඒක implement කරනවා. ඉතින් ඊට පස්සේ strategy එකේ ඕනම strategy එකක් implement කරාට විතරක් වැඩක් නැහැ නේ. අපි ඒක නිතරම monitor කරන්න ඕනේ. හරියට වැඩ කරනවද එහෙම කියලා බලන්න ඕනේ. ඊට පස්සේ ඒක හරියට වැඩ කරන්නේ නැත්නම් මොකක් හරි errors තියෙනවා නම් අපි ඊට පස්සේ control කරන්න ඕන. අන්න ඒක නිකන් normal strategy එකක තියෙන වගේ steps ම තමයි ඉතින්. operation strategy තමයි හතරෙම තියෙන්නේ. formulation, implementation, monitoring and control. හරි හරි. වෙන ප්‍රශ්න තියෙද කාට හරි? තියෙද? හරි කාශිනිට ප්‍රශ්න නැහැ. අනිත් දෙන්නටත් නැද්ද? නැත්නම් ඉවර කරමු. මොකක්ද සංජීවට තියෙන ප්‍රශ්නේ? හරි එහෙනම් නවත්තමුනේ. bye bye.